මේ පන්සලට ආපු ගමන් අපි කරේ විහාරෙට එන්නේ. ආණ්ඩක විජයවංශායනාස. අපි සියලු දෙනාම මේ පන්සලට ආපු ගමන් කළේ විහාරෙට මෙතෙන්ට ඇවිල්ලා 3 සැරයක් දන ගහලා පසඟ පිහිටවල බුදුහාමුදුරුවන්ට වන්දනා කරපු. ඒක තමයි ආපු ගමන් කළේ. එතකොට අපි දෙවනුවත් අපි සරණ යන්නේ උන්වහන්සේ. එතකොට මෙතනදී ලැබෙන පහසුකම් අපහසුකම් සියල්ල අපි මේ බුද්ධ ගෞරවයත් එක්ක දරනවා. ඉවසනවා. අපි ඒවයින් කලකිරෙන්නේ නැහැ. අපේ හිතේ බුදුහාමුදුරුවෝ ගාව හැදෙනවා එතකොට. ඒ ගෞරවය ඔයත් හදාගන්න. මොකද හේතුව ඒ එතනින් ගියොත් මේ විහාරස්ථානේ මේ ස්ථානේ නෙමෙයි මේ ස්ථානේ මදි පන්සලක් කරන් යන්නනේ. සංඝයා වහන්සේ කෙනෙකුට තියා මේ හරි අමාරුයි මෙතන පහසුකම් නැහැනේ. ඔයත් තව ටිකක් දායකයෝ වැඩි වුණාට පස්සේ වෙන ස්ථානයකට මම යෝජනා කරනවා පන්සල යන්න කියලා. හරියට වැසිකිළියක් ඇසිකිළියක් තියෙන තැනකට නේ. මෙහෙම වැඩ ඉන්න බෑ. මේ ආමතුරු ඉන්න එක ගැනත් මට පුදුම හිතුණා. ලේසි නෑ මේක ලේසි නෑ. මොකද මේ වගේ අමු සීතල රටකනේ මාස ඉතින් 4-5ක් මේ විදියට ඔය ඇත්තෝ ගෙවල් වල වගේම සායනහන්සෙත් මේ ස්ථානෙට මේ දුක විඳගෙන ඉන්න බෑ. ඉතින් ආයහත ඇඳගෙනනේ කොච්චර කැපවීමක් කරගෙනද යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක වෙනම කාරණයක්. නමුත් දැන්ට තියෙන තැනනේ මෙතන නේද? දැනට තියෙන තැන ඔබ ශ්‍රද්ධාව දියුණු කරගන්න. දැනට තියෙන ටික ඇතුලේ බුදුහාඳුර අපිට දේශනා කරන්නේ තියෙන තැනින් සතුටු වෙන්න. තියෙන තැනින් පටන් ගන්න. තියෙන දේවල් ටිකෙන් අපි ආරම්භ කරන්න ඕන. පසුව පුළුවන් අපිට ඉස්සරහට යන්න. හැමෝටම ඕකට ඕනේ තථාගත ගෞරවය, ධර්ම ගෞරවය. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෙරෙහි ගෞරවය. ඊළඟට උපාසක උපාසිකාවොත් එකිනෙකාට ගරු කරන්න. මෙතෙන්ට පැමිණෙන සියලු දෙනාම බෞද්ධ උපාසක උපාසිකාවෝ කියන ගෞරවනීය බව ඇතුලේ පිහිටා සිටින්න ඕනේ. මෙතන කවුරුක්වත් අමුතුවෙන් උසස් අය ඉන්නත් බෑ, අමුතුවෙන් පහත් අය ඉන්නත් බෑ. සිව්දිගෙන් වඩින සිව් පිරිසටම පන්සලයි තියෙන්නේ. බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසටම තමයි පන්සල අයිති. මුලින් ඉඩම් හෙව්වේ කවුරු වුණත්, සල්ලි දැම්මේ කවුරු වුණත් ඒව වැඩක් නැහැ පූජා කරාට පස්සේ. පූජා කරාට පස්සේ එතන නායකත්වයේ දරනවා පන්සලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේ. උන්වහන්සේට ඉහළින් වැඩ ඉන්නවා තථාගතයන් වහන්සේ ශ්‍රී සද්ධර්මයයි. ඒ අරුණු කොට එන සියලු දෙනාම විහාරස්ථානයේ ශ්‍රාවක ශ්‍රාවිකාවද නැත්? ශ්‍රාවක ශ්‍රාවිකාව. කවුරුත් අමුතුවෙන් තමන් උසස්ය කියන හැඟීමක් හෝ කවුරුත් අමුතුවෙන් තමන් පහත්ය කියන හැඟීමක් හෝ ඇති නොකරගත යුතුයි. මොකද එතකොට අර ගරුත්වය නැති වෙලා යනවා. අපි පටන් ගන්නවනේ අවමන් කරන සංඥාවෙන් බලන්නනේ කතා කරන්නේ නොසලකා හරින්නේ. එහෙම සාසනික ගමනක් නෑ. එකට ජීවත් වෙන සිව් පිරිසට එකිනෙකා ගැන ගරුත්වයක් තියෙන්න ඕන. මෙතන භික්ෂුණීලා නෑ. භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා, උපාසක උපාසිකාවෝ වැඩ ඉන්නවා. එතකොට ස්වාමීන් වහන්සේලට ඔය අත්තු ගැන ගෞරවනීය හැඟීමක් කියන්නේ ස්වාමීන් වහන්සේ ගිහි ඇත්තු වෙනකොට පුටු වෙන්න නැගිටලා ඉස්සරහට ගිහිල්ලා අපේ බුදු මහත්යෝ කියාගෙන පනින්න ඕන කියලා එකක් නෙමෙයි. ඇතුලේ ගරුත්වය. ඇතුලේ අගයක් නේ. වටිනකමක් මේ අපේ තථාගතයන් වහන්සේ සරණ කියපු උපාසිකාවක්. ඉතින් අයට දෙන්න ඕන උපරිම ගරුත්වය දෙන්න ඕන. මේ අපේ තථාගතයන් වහන්සේ සරණ ගියපු තිසරණේ සමාදන් වෙච්ච උපාසකතුමෙක්. මෙයාට ඒ ගරුත්වය තියෙන්න ඕනි. එතකොට හැමෝම මේ පන්සලේදී පොදු පිරිසක් වෙනවද නැද්ද? පොදු පිරිසක් වෙනවා. එතකොට දැනෙනවා හැමෝටම මේ අපේ පන්සල, අපේ සෙනසුන, අපේ භාවනා මධ්‍යස්ථානේ, අපේ ආධ්‍යාත්මික මධ්‍යස්ථානයේ කියන හැඟීම එන්නේ ඒ අගය, ඒ ගෞරවය මේ ස්ථානයේදී හැමෝම කෙරෙන් හැමෝටම ලැබෙනකොටනේ. හැමෝම කෙරෙන් හැමෝටම ලැබෙන්න ඕන.
මෙහි පැමිණෙන හැමෝටම ගරු කරලා කතා කරන්න ඕන. ගරු කරලා කතා කරන්න. කතාව ආරම්භෙදිත් ගරුත්වයේ තියෙනවා. සාකච්ඡාව මැදදිත් ගරුත්වයේ තියෙනවා. සාකච්ඡාවක් නිම වෙනකොටත් ගරුත්වයේ තියෙනවා. ගෙදරකට උනත් මේවා හොඳයි ඇප්ලයි කරගන්න. ඇප්ලයි කරගත්තාම හරි අපේ ගෙදරට මේ කොටස ගන්න කොහොමද? එතකොට ගෙදරක කතාව ආරම්භයේදීත් ගරුත්වය ඕන. ඊළඟට මැදදී ගරුත්වය ඕන. අවසන් වෙනකොට ගරුත්වය තියෙනවා. එතකොට නේ සාමෙන් ඇරඹිලා සාමෙන් කෙරිලා සාමෙන් නිම වෙන සංවාදයක් වෙන්නේ. අර සමගියෙන් රැස්ස සමගියෙන් කතා කොට සමගියෙන් විසිර ගියපු සංවාදයක් වෙන්නේ එතකොටනේ. ගෙදර වුණත් පන්සලේ වුණත් ඕනි තැනක ඔය ටික හදා ගන්න ඕනේ. එතකොට තමයි පැවැත්මක් තියෙන්නේ. ගමනක් යන්න පුළුවන්. මොකද මේ රිදෙනනේ කෙලස් තියන කෙලස් නැති කරගන්න වීරිය කරන ගිහි පැවිදි පිරිසක් නේ. මං ගන්න තරමට විජේවන්ත සාමිනහන්සේත් මාර්ගඵල ලබලා නැහැ. මාත් මාර්ගඵල ලබලා නැහැ. අපේ සුදම සාමිනහන්සේ ඇතුළු සාමිනහන්සේලා මේ වැඩපු ඇත්තෝ තාම මාර්ගඵල ලාභියෝ නෙමෙයි. උන්වහන්සේලා අපි කවුරුත් ඉතින් වීරිය කරා. ඔය ඇත්තෝ වීරිය කරනවා. හැබැයි ඉතින් වීරිය කරන අයගේ තියෙන ප්‍රශ්නේ තමයි තාම තරහ යනවා. තාම ආසාවල් ඇති වෙනවා. කෙලෙස් උපදිනවානේ. වීරිය කරගෙන යනකොට තමයි තේරෙන්නේ තව කෙලෙස් කොච්චර ඉතුරුද කියලානේ. මොන තරම් කෙලෙස් ඇතුලේ තියෙනවද බුරා නැගෙනවද කියන එක දැනෙන්න පටන් ගන්න මේ පුහුණුවේ යනකොටනේ. ඉතින් ඒකින්ද අපේ පින්වතුන්ලා බොහෝම සිහි කල්පනාවෙන් හැම සංවාදයකම ගාරවෝච පවත්තක. ගාරවෝච කරු කිරීම කියන එක රෙස්පෙක්ට් කිරීම කියන එකනේ. හැමෝටම මගෙන් අහන්න එපා කාටද කවුද ගරු කරන්න ඕනේ කියලා. මම යෝජනා කරනවා මේ වගේ පොදු සමාජයකදී මොකද කරන්න ඕනේ? හැමෝට. ඉතින් ආයේ ජපානයේ ඇවිල්ලා ඒකවත් ඉගෙන ගන්න බැරි වුණොත් වැඩක් නැහැ නේ. ඉතින් මේ රටේ හැමෝටම ගරු කරනවානේ. කවුරුත් කාටත් ඔළුව නමනවානේ. කවුරුත් ඔළුව නමනවා. දැන් මේ ඔය ස්ථානවලට ගියාම ඒ අත් ඔළුව නැමුවම හොඳට ඉන හරියෙන් නමනවා. එහෙම කාන්තාව එක විදියකට පිරිමි තව විදියකට එහෙම ගෞරව කරනකොට නැමෙන විලාසයනුත් තියෙනවානේ. විලාසයනුත් තියෙනවා. ඉතින් මම දැන් ඒවා බලන් ඉඳලා එහෙම කරු කරන තැන්වලදී වහාම මාත් ඒ විදියට කරු කරනවා. ඇයි? අපි ඉගෙන ගන්න ඕනේ. ඒ රටේ සංස්කෘතිය ඒකනම් කවුරුත් කාටත් එහෙම කරු කරනවා නම් අපිත් ඒක පුහුණු වෙන්න ඕනද නැද්ද? පුහුණු වෙන්න. ඒක ජපාන් අයත් එක්ක විතරයි අපේ අයත් එක්ක ඕනි නෑ කියලා එකක් එහෙම තියෙන්න බෑනේ ඉන්නේ මෙතනනේ. අර කීමටත් කියන්නේ ගියේ වවුලගේ මගුල් ගෙදර නම් මොකද කරන්න ඕනේ? එල්ලිලා තමයි ඉන්න ඕනේ. එල්ලිලා ඉන්න දන්නේ නැත්තම් වවුලගේ වෙඩින් වලට යන්න හොඳ නැහැ. මොකද එතන ඉන්න වෙන්නේ එහෙම. දැන් අපිට ඔළුව නම්මලා කරු කරනකොට අපි හිටියොත් යකඩ ඉනි ගිල්ලා වගේ. ඉවරයි නේ එතනින්ම ඉවරයි. රස්සාව කරන මිනිහගේ රස්සාව ඉවරයි. අගය ඉවරයි ඔක්කොම චරිත සාතික අර මිනිස්සුන්ගේ හිතවල බිඳුවටම වැටෙනවා. කරු කරන්න ඉගෙන ගන්න. කරු කර ඒක මේ કૃතිමව කට්ටකයිරාටිකකමට නෙමෙයි. අවංකවනේ ඒවා අවබෝධ කරගෙන ඒවයි වටිනකම් තේරුම් අරගෙන ඒවා කොච්චර උසස් හැසිරීමද කියලා හොඳට නුවණින් වටහාගෙන මම යෝජනා කරනවා ඒ කරු කිරීම කියන එක කරන්න. එතකොට හැමෝටම විශාල සුවයක් දැනේ. මේක අපේ තැනක ගාව. පන්සලට ආවම දැනෙන්න ඕන මේ අපේ පන්සල. අපේ සේනාසනෙ. කාට හෝ දැනෙනවා නම් මම කොම් වෙනවා. මම මෙතන නොසලකා හැරීමට භාජනය වෙනවා. එයා මෙතෙන්ට එන එක නවතිනවනේ. සමහර විට අපිට ඒ තැනැත්තෙකුට පොඩ්ඩක් හරි මඟ පෙන්වන්න තියෙන අවස්ථාව වෙන්න පුළුවන් එයා හිමි වෙන්න. එයාට ධර්මයේ චුට්ටක් හරි ඇහෙන්න සලස්සන්න තියෙන එකම අවස්ථාව වෙන්න පුළුවන් අපේ හැසිරීමක් නිසානේ. එපා වෙලා යන්නේ.
මොකද සමහර අය ආමුදුරුවෝ එක අවස්ථාවකවත් හමු වෙන්නවත් නැතුව දායක ඇත්තන්ගේ හැසිරීම දැකලා කලකිරලා යනවා යන පන්සලට. එහෙම යනවා. එහෙම ඕන තරම් මම ඉතින් ලෝකෙ වඩිනවනේ. මට ඕනි තරම් හමු වෙනවා. මොකද හේතුව ඔය තියෙනවනේ අපේ පැරණි අය අලුත් අයනේ. ඔය ලංකාවේ ඉඳලා ආපු ගති තියෙනවනේ. ලංකාවේ තියෙන ඔය ගම්වල පිට ගංකාරයෝ එහෙම අලුතින් ගමකට පදිංචියට ගියොත් ඒ මිනිස්සුන්ට ඒ ගම එක්ක අහුවෙන්න අවුරුදු 25ක් ගත යනවා. මොකද අර කොන් කිරිල්ල පටන් ගන්නවානේ. පන්සල් වල ඒවා තියෙන්න බෑ. එහෙම මේවයි හතර පෙරුව ඇත්තෙත් නෑ. එහෙම මේ පැරණි අය අයිතිවාසිකම් කියන්න පුළුවන් අය එහෙම කවුරුත් නෑනේ. මේ පන්සල් මේවා එක එක කාලෙට එක එක පළාත්වල ජීවත් වෙන අය ඉන්නවනේ. අද මේ පළාතේ ඉන්න අය හෙට ටෝකියෝ යයි පදිංචියට. එතකොට එහෙ දායකෙක් නේ. ඒගොල්ලෝ මෙහෙත් ඇවිල්ලා දම්දේ. ආපහු අලුතින් ටෝකියෝ හරි නීගතා හරි ඉඳපු කෙනෙක් මෙහෙ ආවොත් මෙහෙයි. එහෙමනේ මේ පන්සල් ඇදිලා ඉස්සරහට යන්නේ. කවුරුත් සඳට ඒ ගරු කිරීම කියන එක. ඊළඟට අපි ඉතින් මේ ඉන්නේ මේ පන්සල් කරන පරිසරයක නෙමෙයිනේ. මේ ඇවිල්ලා රෙසිඩන්ස් නේ. මේ ඇවිල්ලා මේ සාමාන්‍ය ගම්වැසියෝ ජීවත් වෙන ගෙවල් තියෙන මේ පොඩි පරිසරයක්. ඉතින් අපි මෙතන අපිට පන්සලක් විදියට මෙහෙම රැස් වෙන්න දෙනවට ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ගම්වැසියොන්ට මේ අසල්වාසීන්ට දැඩි ලෙස ගරු කරන්න. කොහොමද ගරු කරන්න ඕන? දකින තැනදී අරිගතෝ කිය විතරක් නෙවෙයි නේද? එහෙමම නෙමෙයි. පළවෙනි දේ මේ මිනිසුන්ගේ ගේට්ටු අවහිර නොවෙන්න වාහන පාක් නොකර ඉන්නවා. පළමු දේ. දෙවැන්න තමයි පන්සලට ඇවිල්ලා දුම්පානය කරයි කියලා මම හිතන්නේ. ඒත් ඉතින් සමහරු එන පැයටත් ගිහිල්ලා බටයක් කුරලා එනේ උන් ඉන්නවනේ. නැතුව නෙමෙයිනේ දෙයියනේ කියලා ඒකෙන් නිදහස් වෙන්නම බැරි නම් ඒ කොටේ නිමල සාක්කුවේ දාන්න නේද? ඒ ෆිල්ටර කෑල්ල නිමල කකුලෙන් පාගලා සාක්කුවේ දාන්න නැත්තම් මේ පන්සල් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු හැමතිස්සෙම සැලකිල්ලෙන් ඉන්නේ මේ වේලිච්ච පොළවල් මේවා සීතලටත් ගිනි ගන්නවා. සීතලටත් වේලෙනවානේ මේ තනකොළ. ගිනි ගන්නවා. චුට්ටක් එහෙම වුණොත් විනාඩි 10ට මුළු ගේම ඉවරයිනේ. ලෑලි ගෙවල්. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන. ඒගොල්ලොන්ට අපි ගරු කිරීම නම් අපි ඒගොල්ලොන්ට කරදර නොකිරීමනේ. ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් ඇති නොවෙන්න අපේ පන්සල පවත්වාගෙන යන්න. මම ඒත් අපි ඔය විජයවංශායන හන්සකින් ඇහුවා මේ ස්පීකර් එහෙම දාද්දි වටේ පිටේට ඇහෙන්න එහෙම දාන්න එපා. අපේ මිදුලට ඇහෙන්න දැම්මන් ඇති. එතනින් එහාට සද්ද ඕන නැහැ. මොකද දවල්ට විතරක් නිින්ද යන අත්තම්මා කෙනෙක් හිටියොත් යහල පහල රැට නිින්ද යන්නේ නැති ලෙඩෙක් හිටියොත් අපේ මේ ලතෝනිය ඇහිලා ඒ මනුස්සයාට අහන් ඉන්න ඊට පස්සේ කරදරයක්. මේ පන්සල වදයක් කොට දකින්න. එහෙමයි ගරු කරන්නේ. ගරු කරනවා කියන්නේ අපි අනිත් මනුස්සයාට වද දෙන්නේ නැතුව ඉන්න එකත් ගරුත්වයක්. අනිත් මනුස්සයාගේ මේක එන්ට්‍රන්ස් එකට ප්‍රශ්නයක් ඇති කරන්නේ නැති එකත් ගරුත්වයක්. ගරු කිරීම. අපේ කැලිකසල ටිකනේ ගෙනාවනම් අරන් යන්නේ. දැන් ඊයේ අපි සාකච්ඡා කරලා අපේ ෆුජි පන්සලේ නොටිස් එකක් දැම්මා. ඒ තමයි ගේන දානේ, ගේන පළතුරු, ගේන ඔය ඔතන කියන ද්‍රව්‍ය ගොමිනේ. ගොමි. මේ කියන්නේ ගොමි කියලානේ. ගොමි. ඔක්කොම අරන් යන්න ඕනේ. මොකද නැත්තම් පන්සල නිසා මුළු කොමියුනිටි එකටම තියෙන කුණු දැමීමේ සීමාව ඉක්මවා යනවා පන්සලේ කුණු හින්දා. එහෙම කරන්න එපා. මම යෝජනා කරනවා මෙහෙට ගෙනෙන නේද? ඔතන්ගෙන දවටන්ගෙන කොළ ආදී දෑ පවා අරන් යන්න. එතකොට පන්සලෙන් මේ කොමියුනිටි එකේ කුණු දාන තැනට එකතු වෙන්නේ
සාමාන්‍ය නිවසකින් එකතු වෙන ප්‍රමාණයම වුණොත් ඒගොල්ලන්ට මේ පන්සල වදයක් නෙවෙයි. හරි නිකන් හරි දුරේ දාන්න යන්න බෑයි කියමුකෝ. අඩුම කෙහෙල් ගෙඩි ලෙලි තිනුයි එකට නොදා යන්න. ඒකත් ගරු කිරිල්ලක්. නැත්තම් වතුයි තිනුයි පොලිතිනුයි කෙහෙල් ලෙලි නේද? ඇපල් පොතුයි ඔක්කොම එකට දාලා ගියොත් අනේ විජේවංශහරු තෝරන්න ඕනේ. ඒකනේ වෙන්නේ. මොකද ඔය ඇත්ත නෑනේ කුණු බාර දෙන දවස්. කුණු බාර දෙන්නේ ඉන්නේ හාමුදුරුවන්ට වෙන්නේ. මේ කරු කිරීම කියන එක නිවන් මාගේ ඉඳලානේ මේ සියලු ප්‍රශ්න වලට අදාළව අපි තේරුම් ගන්න ඕන එක. ඒ ගරුත්වයේ ස්ථාන ගැන තියනවා නම් මම දන්නවා අපි මේ ඔක්කොම ප්‍රශ්න විසඳන්න. අපි එන තැනට අපි ගරු කරනවා නම් අපි ටොෆි කොලයක් අදාලා යන්නේ. දාලා යන්නේ. එතන තියෙන මල් පෙත්තක් කඩලා යන්නේ. තනකොළ ගහකටවත් නේ. අපි ආපු තැන හානි කරන්නේ නැහැ නේ. ගරුත්වයක් තියෙනවා. දැන් අපිට බෝධින් වහන්සේ ගැන ගරුත්වයක් තියෙනවා. මොන ගහේ කොළ කැඩුවත් බෝධින් වහන්සේක කොළ කඩන්නේ නැහැ. මොකද හේතුව? බෝධින් වහන්සේට ගරු කරනවා අපි. ඉතින් අනිත් ගස් වලට ගරු කරනවා. එච්චරයි තියෙන්නේ. අනිත් ගස් වලට අනිත් තැන් වලට නේ. මේ හැම තැනකටම අපේ හිතේ ගරුත්වයක්, අගයක්, වටිනකමක් අපේ හිත වලින් දුන්නොත් ඇත්ත වශයෙන්ම බොහෝ ප්‍රශ්න නිම කරගෙන ලස්සන ගමනක් මේ විහාරස්ථානෙට විතරක් නෙමෙයි අපේ මේ පළාත ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට කොමියුනිටි එකක් විදියටත් නේ කණ්ඩායමක් විදියට හොඳ ගමනක් යන්න පුළුවන්. හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ සඳහා ඔබගේ හිත හදා ගන්න ඕන. ඔබට ඕන ගාරවෝච. මම ගරු කරමි. එච්චරයි. මම ගරු කරමි. හැම කෙනාටම ගරුත්වයක් අවශ්‍යයි. හැම තැනක් එක්කම මම ගෞරවයකින් කටයුතු කිරීම අවශ්‍යයි. ඒ ගරුත්වය කියන එක එන්නේ හිතේ අගයක් තියෙනවා නන්නේ නේ. මට මගේ පන්සල ගැන අගයක් හිතේ තියෙනවා නම් මම පන්සලට ගරු කරනවා. දැන් ඔබතුමන්ලා කසාද බැඳපු අයනේ නේ. දැන් කසාද බැඳපු අයට තමන්ගේ බිරිඳ ගැන අගයක් තියෙනම් ඇයට අවමන් වචන කියන්නේ නැහැ නේ. ස්වාමි පුරුෂයා ගැන අගයක් තියෙනම් ස්වාමි පුරුෂයාට අවමන් වචන කියන්නේ නැහැ නේ. අවමන් වෙන විදිහට හැසිරෙන්නේ නැහැ නේ. මොකද අගයක් තියෙනුනේ හිතේ. මේ මනුස්සයා මට වටිනවා. මේ මනුස්සයා මගේ ජීවිතේ. ඒ අගයක් තියෙනකොට අවමන් වෙන වැඩ කරන්නේ. දැන් ඔය ඔක්කොම අවමන් කරන්නේ හිතේ අගය නැති වුණානේ. අගයක් දැනෙන කාලේ කර ඉක්මනවද? අවමන්ද වර්ණනාද? වර්ණනානේ ප්‍රශංසා කවි සීපද සින්දු කොච්චර කියලා තියෙද? අගය කිසි මොන තරම් කරලා තියෙදනේ. ඒ ඔක්කොම අර ඇතුළට දැනෙන කාලෙනේ. දැන් ඒකනේ ඔය බුදුහාමුදුරුව අර මේ මගේ මතක විදියට විශාකාවට හෝ එවැනි මේ කාන්තාවකට මේ විවාහ වෙන වෙලාවේ බුදුහාමුදුරුන්ට අනුශාසනාවක් කරන්න ලැබෙනවා. උන්වහන්සේ ඇයට කරපු අනුශාසනාවේ තියෙනවා හැමදාම ජීවත් වෙන්න කියලා කවුරු වගේද? අලුතගෙනා මනමාලි වගේ. හැමදාම ජීවත් වෙන්න කියනවා කවුරු වගේද? අලුතගෙනා මනමාලි වගේ. එය අලුත ඒ කියන්නේ අලුතින් විවාහ වෙච්ච මනමාලි වෙනස් ගති ලක්ෂණ වලින් යුක්තයිද නැත්? අපේ ගම්වලට ගම්වල එහෙම කියනවා මේ අලුතින් කසාද බැඳලා ගියාම වහලෙත් ගොම ගන්නවා කියලා. ඒ කියන්නේ අර ඉස්සර ගොම මැටිනේ ගෑවේ පොළොවවල් වල. ඉතින් පොළවේ විතරක් ගෑවන් ඇති. කොච්චර කාර්යක්ෂමද කියනවනම් කොච්චර හොයලා බලලා වැඩ කරනවද කියනවනම් වහලෙත් ගොම ගන්නවා කියලා. ඉස්සර අපේ ගම්වල ඔහොම කතාවක් කියනවා. මුලින් ඔහොම තමයි කියන්නේ.